හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. මැයි මාසය කියලා කියන්නේ සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පෝයේ දෙන මාසය. ඒ නිසා අද විශේෂයෙන් මේ ධර්ම දේශනාවේදී වෙසක් පුන් පොහොය සම්බුදු තෙමගුල බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බෝසත් උපත හා බැඳිච්ච සුවිශේෂී කාරණා රැසක් අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට ශ්‍රද්ධාව ඇතිවෙන ඔබ දැනගත යුතු බුදුරජාණන් වහන්සේ ගැන හිත් පහදවා ගත යුතු සුවිශේෂී කාරණා කීපයක් අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්න කල්පනා කරා. පින්තුනේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියනවා. බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලභ වචනයක්. ඒ නිසා ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. එක හිතාගන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේ ලෝකෙ දුර්ලභම කාරණා අතර බුද්ධෝත්පාදයේ බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණය. ඔබ දන්නවා සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පුංචි කාලයක් නෙවෙයි. අපේ බෝසතාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලි විවරණ ගත්තේ මීට සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයකට පෙර. එදා ඉදං දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන. මේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂය මහා කල්පවලින් ගත්තොත් අසංඛ්‍යය 4කුත් කල්ප ලක්ෂයක්. මේ දීර්ඝ කාලයේ මේ ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි බුදුවරු ගැන ඔබ අහලා ඇති. දීපංකර පාදමූලේ ඉඳන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ දක්වා විවරණ ගත්ත ඒ බුදුරජාණන් වහන්සේලා තමයි සූවිසි බුදුවරු හැටියට හඳුන්වන්නේ. ඊළඟට ඔබ දන්නවා සත්බුදුවරු ගැන අපි කතා වෙනවා. සත්බුදුවරු ඒ කල්ප 91ක් තුල මේ ලෝකයේ ආසන්නම මේ කාලේ පහළ වෙලා තියෙන විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේලා 7 නම සත්බුදුවරු හැටියට අපි හඳුන්වනවා. ඒ නිසා තමයි සත්බුදු වන්දනා සත්බුදු පූජා බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ අතීතයම් කරුණක් විස්තර කරද්දී කල්ප 91ක් ආපස්සට බලන මේ කල්ප 91ක් තුල අතීත කාරණා විස්තර කරමින් දහම් දෙසපු සිදුවීම් අපිට ධර්මයේ මුණ ගැහෙනවා. ඊළඟට ඔබට තවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් 8 බුදුවරු 28 නමක් ගැන අපි කතා කරන්නේ කොහොමද කියලා. ඒ තමයි පින්වතුනි දැන් අපි දන්නවා මේ කල්පේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මේ කල්පය කියන්නේ මහා බද්ද කල්පයක්. මහා බද්ද කියලා කියන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක්. මහා බද්ද කල්පේ. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියලා බුදුවරු 4 නමක් මේ වෙනකොට පහළ වුණා. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. එතකොට එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන නිසා මහා බද්ද කල්පය කියලා මේ කල්පය හඳුන්වනවා. ඒ නිසා මේ විශ්වයේ ගෙවිලා යන කල්පවල
වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. ගැන කිසිම බුදු කෙනෙක් ලෝකෙ පහළ නොවෙන කල්ප බුද්ධ ශූන්‍ය කල්ප 100,000 ගණන් අසංකේය ගණන් ගෙවිලා යනවා. කලාතුරකින් කල්පයක එක බුදු කෙනෙක් පහළ වෙනවා. සමහර කල්පවල බුදුවරු දෙනමක් පහළ වෙනවා. කලාතුරකින් එකම කල්පේ බුදුවරු 3 නම පහළ වෙනවා. 4 නම උපරිම 5 නමයි. එතකොට මීට සාරා සංකීය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර නමින් 4 නමක් පහළ වුණා. අන්නේ තණ්හංකර, සරණංකර, මේදංකර, දීපංකර කියන 4 නමගෙන් 4 වෙනි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේදා සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත තැන ඉඳන් බුදු වෙන තැන දක්වා විවරණ ලැබුවා සූවිසි බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ. එතකොට අපේ බුදුහාඳුරුත් එකතු වුණාම බුදු වුණාම 25 නමයි. අර කලින් එකම කල්පේ පහළ වෙච්ච අනිත් 3 නම. ඒ 3 නමත් එකතු වුණාම 28 නමක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සූවිසි බුදුරජාණන් වහන්සේලා, අටවිසි බුදුරජාණන් වහන්සේලා, ඊළඟට කල්ප 91ක් තුළ පහළ වෙච්ච සත්බුදුවරු, මේ විදිහට අපි අතීතේ පහළ වෙච්ච බුදුවරු ගැන අපි දේශනාවල බණට බොහෝ වෙලාවට ඔබ අහලා තියෙනවා. පින්තුනේ, අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥා අධික බෝසතාණන් වහන්සේ නම. බුද්ධත්වයේ පිණිස බෝසතාණන් වහන්සේලා පාරමී පුරන කාලය මත ප්‍රඥාධික, සද්ධාධික, වීර්ය අධික හැටියට කොටස් 3කට බෙදෙනවා. සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටාසංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරනවා. අසංකේය 8කුත් මහා කල්පලක්ෂයක්. වීර්ය අධික බෝසතාණන් වහන්සේලා 16 සංකේය කල්පලක්ෂයක්. අසංකේය 16කුත් මහා කල්පලක්ෂයක් දස පාරමී පුරනවා වීර්ය අධික බෝසතාණන් වහන්සේලා. ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් මහා කල්ප 4කුත් තවත් කල්පලක්ෂයක් සාරා සංකේය කල්පලක්ෂයක්. එතකොට අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම. උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා දස පාරමී, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලයි ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. මේ මහා භද්‍රකල්පයේ ඊළඟට පහළ වෙන මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේ 16 සංකේය කල්පලක්ෂයක්. අසංකේය 16කුත් කල්පලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරලයි අනාගතයේ බුද්ධත්වයට පත්වෙන්නේ. ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරන්නත් විවරණ ගන්නත් බොහෝ කාලයකට පෙර අසංකේය 12කට කලින් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පටන් අරන් තියෙන්නේ. ඊටත් කලින්. එහෙනම් අපිට පේනවා මේ බුද්ධත්වයට පත් වෙනවා පාරමී පුරාගෙන යනවා කියන එක පුංචි කාලයක් නෙමෙයි, හිතන්නවත් බැරි දීර්ඝ කාලයක්. එවැනි සසරේ මහා කැපකිරීම කරලා මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙද්දී එවැනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන යුගයක මනුස්ස ලෝකෙ මිනිස්සෙක් හැටියට බණපදයක් ඇහෙන කාලෙක මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. පින්වතුනි, ඔබ බොහෝම වාසනාවන්තයි. අපිට ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. ඔබට, මට, අපි කාටත් ඒ දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණා. ඒ බුද්ධ ශාසනයේ බණපද අපිට අහන්න ලැබුණා. ඒ බුද්ධ ශාසනය ගැන අපි කාගෙත් හිත පැහැදුණා. ඒ නිසා
මේ ගෞතම බුද්ධ ශාසනය තුළ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන මේ බුද්ධ ශාසනය තුළ ධර්මය කරායන්න වාසනාව තාම අපිට ඉතුරු වෙලා තියෙනවා. පිංහතුනි වෙසක් කියලා කියන වෙනසක් නෙමේ. කෙනෙකුට හිතන්න පුළ වෙසක් කියන්න වෙනසක්. ඒ වගේ වැරදි අර්ථකතන වැරදි වැටහීම් අනවබෝධය මේ වගේ දේවල් එක්ක දැන් මේ වෙනකොට නම් එවැනි දේවල් ගොඩක් අඩුවීගෙන යනවා. නමුත් ඔබට මතක ඇති පුංචි කාලෙමීට අවුරුදු 15කට 20කට වගේ හා ගත්තා අපේ රටවල් වල සමහර තරුණ පිරිස් සමහර නූගත් නොදැනුවත්කම තියෙන පිරිස් වෙසක් කාලේ එනකොට එක්කෝ වෙනස්ම දේවල් සමහරට ඔලු බක්කෝ නටන්නේ දැන් ඒවා අඩුයි. දන්සැලක් දන් දෙන එක වෙනම ඒක පිනක්. නමුත් ඔබ දැකලා ඇති සමහර අපායවල් කියලා මිනිස්සු බය කරන්න ඔලු බක්කොට ඇටිලි මේ වගේ අමුතුම විකෘති දේවල් වෙසක් කාලේ සමහරු පටන් ගත්තා. ධර්මයට එකඟ නැති බුද්ධ ශාසනයත් එක්ක කොහෙත්ම ගලපන්න බැරි දේවල්. පිංහතුනී සැබෑ බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංඝයා සරණ ගිය සැබෑම බෞද්ධයෙක් හැටියට වෙසක් මාසේ වෙසක් සතිය වෙසක් දිනවල ඔබ ධර්මානුකූලව හැසිරෙනවනම් ඔබ ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේ පුදන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්න. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යාන පිරිනිවන් පාන සූදානන් වෙච්ච වෙලාවේ උතුරට හිසලා සිංහසේයාවෙන් සල්ගස් දෙකක් අතර සැතකුණා. ඒ අවට තිබිච්ච සල්ගස්වල අතු ඉබේම බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා අකලට සල්මල් පිපිලා ඒ මල් බුදුරජාණන් වහන්සේ දෙසට කඩා හැලෙන්ට පටන්ගත්ත. බලන සිත් පිත් නැති සල්ගස් පවා බුදු හාමුදුරන්ට බුදු කෙනෙකුට පූජා පවත්වපු ආකාරය. මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව මේ කරුණු සඳහන් වෙනවා. දස දහසක් ලෝක දහතුල දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා මදාරා මල්ලිසෙමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ සිත්පිත් නැති සල්ගස් පවා අකලට සල්මල් පිපිලා බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනු. දෙවිවරු අහසේ නම් මදාරාමල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනු. නමුත් ආනන්දය බුදු කෙනෙක් වෙනුවෙන් කළ යුතු නියම පූජාව ප්‍රතිපත්ති ධර්මී හැසිරීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි කියල බුදුරජාණන් වහන්සේ වදාළ. ඒකින් කියන්නේ නෑ මල් පූජා කරන්න එපා කියලා. නියම පූජාව ආමිස පූජාවත් පූජාවක් තමයි. සාමාන්‍යෙන් අපි බුදුන් වදිනවා බුදුගුණ සිහි කරනවා මල් පූජා කරනවා ගිලම් පස පූජා කරනවා. ඒ තුළ අපේ හිතේ සද්ධාව තුනුරුවන් ගැන ඇති වෙනවා. මයි සද්ධහමත්තම් ප්‍රේමමත්තන් සබ්බේතේ සග පරායනු සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වුණත් ඒ සියලු දෙනාට සුගතිගාමීවෙන් බුදු කෙනෙක් ගැන ඇතිවෙච්ච සද්ධාව හේතුවෙනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කළ යුතු නියම පූජාව තමයි ප්‍රතිපක්තිය. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව ජීවත්වීම. ධම්මානු දම්ම ප්‍රතිපදාවෙන් යුක්තවීම ධර්මය තුළ හැසිරීම. එනිසා පිංවතුනී මේ කාලෙ අපි දන්නොත් දැම් මේ ලෝකීම පැතිරීගෙන යන වසංගතය මේ වෛරසය ලෝකෙ බොහෝ රටවල් විශාල අවධානමකට ලක්වෙච්ච වෙලාව. සමහර ප්‍රදේශ මිනිස්සුන්ගේ ගමනා ගමනයට තියෙන අවස්ථාව වහලා හුද කලා කරල සමහර රටවල් ලොක් ඩවන්් කළ සමහර නගර සමහර ප්‍රදේශ වෙනද වගේ පන්සලකට ගිහිල් අපිට වෙසක් වෙනුවෙන් පින්කං කරන්න බණහන්න මේ කටයුතුවලේ දෙන්න වෙසක් සැරසිලි බලන්න වෙසක් කලාප මේව නැති වෙන්න පුළුව. ලංකාව විතරක්න මේ අපි දන්නවා මේ වෙනකොට අපේ ලංකාවේ
මේ වසංගතය ආයමත් වැඩිවීගෙන පැතිරීගෙන යන නිසා ඉදිරි මාස 2-3 බොහෝම ආරක්ෂිතව අපිට ගමන් බිමන් සීමා කරගෙන අපි ආරක්ෂාව හදාගෙන අපේ ප්‍රියයන් අපි වටා ඉන්න හැමෝම ආරක්ෂා කරගෙන ඔබට හුදකලාව බොහෝ පිරිසකට සෙනග ගැවසින තැන්වල එකතු වෙමින් කටයුතු කරන්න බැරි කාලය. හැබැයි ඔබට ධර්මී හැසිරෙන්න පුළුවන්. ධර්මී හැසිරෙනවා කියන්න මේ පන්සල් වලට ගිහිල්ලා ලොකු පින්කම් කරනවා දහස් ගණන් එකතු වෙච්ච තැන්වල ඉන්නවා පෙරහැර යන්න යනවා. මේවා විතරක් නෙමෙයි ධර්මී හැසිරෙනවා කියන්නේ. ඒවත් බුද්ධ ශාසනය තුළ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කළන පින්කම්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක ගාථාවක් ඉගෙනගෙන ඒ ගාථාව තුළ හැසිරෙනවා නම් සංසිඳෙනවා නම් ඒ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා නම් අන්න ඒක ශ්‍රේෂ්ඨයි කියලා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙන වෙලාවේ ඒ වෙලාවේ සෙනඟ පීරගෙන සෙනඟ අතරින් තරුණෙක් ආවා. ඒ අතර පිරිස යන්න දෙන්නේ නැති වෙනකොට ඔහු කියනවා නෑ නෑ මට යන්න දෙන්න මට ප්‍රශ්නයක් තියෙනවා. මට බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ප්‍රශ්නයක් තියෙනවා මට යන්න දෙන්න. ආනන්ද හාමුදුරුවෝ ඔහුව නැවැත්තුවා. එපා. බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් වෙලා උන්වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ උන්වහන්සේට කරදර කරන්න එපා කියෝ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේට බුදුවැස පිරිනිවන් මංචකයේ මේ පුද්ගලයා ගැන යොමු වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔහුට එන්න දෙන්න. ඔහු එන්නේ ඇත්තටම තථාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙමෙයි ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගන්නයි ඔහු එන්නේ. ආනන්ද ඔහුට එන්න දෙන්න. ඔහුගේ නම සුබද්ද. ඔහු ඇවිල්ලා ඇහුවා ස්වාමීනි නිගණ්ඨනාත පුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත අජිත කේස කම්බලි මේ ශාස්ත්‍රවරු කියාගෙන එන අය මේ වගේ කතා කියනවා. මොකක්ද ඇත්ත මොකක්ද මම පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ඔක්කොම මතවාද අතහරින්න. සුබද්ද යම් ශාසනයක යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවද? ඒ මාර්ගයේ වඩන පිරිසක් ඉන්නවද? පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා ඒ ශාසනය තුලින් පහළ වෙනවා. දෙවනි ශ්‍රමණයා වන සකදාගාමී කෙනා පහළ වෙනවා. තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමී කෙනා පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේලා පහළ වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ නිවනට තියෙන එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ වඩන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කෙටියෙන් හකුලෝලා මේ කියපු බණ ටික අහපු සුබද්ද කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න දැන් සූදානම් වෙන්නේ. මම මේ වෙලාවේ උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර කොහොම හරි මේ ධර්මය මන් දැම්ම අවබෝධ කරගන්න. බලන්න වීර්යවන්තයා හිතන හැටි. අනිත් අය හඬා වැළපෙනවා. කෙලෙස් සහිත අය හඬා වැළපෙනවා. අනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පානවා. අනේ උන්වහන්සේ පිරිනිවන් පානවා අපි ආයේ කවදානම් මේ බුදු සිරුර දකින්නද? මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත මේ බුදු සිරුර කවදානම් අපි දකින්නද කියලා කෙලෙස් සහිත අය හඬා වැළපෙනවා. ආනන්ද හාමුදුරුවෝ පවා හඬා වැළපුණා. රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගෙන ලෝක ධර්මතාවය සිහි කරගත්ත. සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැබැයි සුබද්ද තාම කෙලෙස් සහිත කෙනෙක්. ඔහු වීරියෙන් අධිෂ්ඨාන කරගත්තන්නේ මම මෙතනම කොහොම හරි පිරිසෙන් වෙන් වෙලා බුදුහාඳුරු පිරිනිවන් පාන්න කලින් කොහොම හරි මම ධර්මය අවබෝධ කරගන්නවා. සුබද්දර සල්වනේ සල් ගහක් ළඟට ගිහිල්ලා වාඩි වුණා. දැන් මේ කලබලයක්ද පිරිස පිරීලා සමහරව අඬනවා. ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙච්ච වෙලාවේ ඒ පිරිස අතරම කෙළවරක වාඩි වෙලා සුබද්ද ධර්මයේ සිහි කරා. ධර්මයේ මෙනෙහි කරා. යෝනිසෝ මනසිකාරයෙන් අර බුදුරජාණන් වහන්සේගෙන් අහපු බුද්ධ වචනේ ඔස්සේ හිත මෙනෙහි කරා. සුබද්දගේ හිත සීල සමාධි ප්‍රඥාවල හිත පිහිටිය. හිත වැඩුණා.
රාග ද්වේෂ මෝහාදී සියලු ක්ලේශයන් හිතෙන් නිදහස් වෙලා නික්ලේශී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. පිරිනිවන් මංචකයේම ඉඳගෙන ශ්‍රී හස්තේ දිගු කරා සුබද්ද මෙහෙ එන්න. මේ ධර්මයේ ස්වාක්ඛාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තය ඔහු දිහාවට දිගු කරනකොටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. අර ගිහි ඇදුම් වස්ත්‍ර කේස් රැවුල් ඉවත් වෙලා ඊරුදිමේ පැවිද්දක් එක බුදු කෙනෙකුට පමණක් ලබල දෙන්න පුළුවන් පැවිද්දා. එහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ වැඩ සිටිද්දී රහත් වෙච්ච අවසාන රහතන් වහන්සේ බුදුහාමුදුරු වැඩ සිටිද්දී ඒ තමයි සුබද්ද මහරහතන් වහන්සේ. ඒ නිසා පින්වතුනි මේ මොහොතේ ඔබ මේ අසීරු වෙලාවේ සමහරට පන්සල් වලට යන්න විදියක් නෑ, පින්කම් කරන්න විදියක් නෑ, වන්දනාවක යන්න විදියක් නෑ, සීල් ගන්න විදියක් නෑ. කෙනෙකුට මේ වෙසක් එකටත් අපිට සීල් ගන්න නැති වෙනවද? මේක තමයි ලෝක ස්වභාවය. බුදුවරු පහළ වෙලා පෙන්නලා දෙන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු ධර්මයන් අනාත්මයි. සබ්බේ ධම්මා අනාත්තාති. ඒක නේද මේ අපි භුක්ති විඳින්නේ මේ දකින් ලෝකයේ තුල. පින්වතුනි අපි බලමු බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට සිදුවෙන ආශ්චර්යමත් කරුණු කීපයක්. බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා උපදින්නේ තුසිත දෙව්ලොව. ඒක හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණයි. ඒ වෙලාවේ දෙවිවරු එකතු වෙලා මහා වීර බෝසතාණන් වහන්සේට ආරාධනා කරනවා. කාලෝ යන්තේ මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චියා මිනිස් මව් කුසක උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදා. ඒ අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනය පිළි අරගෙන දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි බෝසතාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්න බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක්ද දැන් මනුලොව තියෙන්නේ. මොන වගේ දේශයක්ද මොන වගේ දීපයක්ද ඒ වෙනුවෙන් සුදුසු. කල්ප ලක්ෂයක් පාරමී පුරපු බෝසත් අම්ම කෙනෙක් ලෝකෙ දැන් ඉපදිලා ඉන්නවා. ඒ අම්මගේ ආයුෂ මාස 10කුත් දින 7ක් ඉතිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. එතකොට පින්වතුනි දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි කාලය, දීපය, දේශය, කුලේ මව මේ පස් මහා බැලුම් බලලා එදා අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගත්තේ. ඊළඟට මේ හා බැඳිච්ච ආශ්චර්ය කාරණා ගොඩාක් ධර්මයේ සඳහන් වෙනවා. දීඝනිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. බෝසතාණන් වහන්සේ නමක් දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. මව් කුස පිළිසිඳ ගන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. මාස 10ක් මව් කුසේ වැඩෙන්නේ මනා සිහිනුවණින් යුක්තවමයි. මව් කුසෙන් බිහි වෙන්නෙත් මනා සිහිනුවණින් යුක්තවමයි. ඔන්න ඔය හැම අවස්ථාවකම සිහිනුවණ පවත්වන්න පුළුවන් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙකුට පමණයි. ඒක ආශ්චර්ය දෙයක්, අද්භූත කාරණයක්. බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත්වෙන ආත්මේ මව් කුසින් බිහි වෙනකොට ඉපදීමත් එක්ක බැඳිච්ච ආශ්චර්ය කාරණයක් හැටියට සඳහන් වෙනවා. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවත් සමගම මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්නේ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ත්‍රුදරාෂ්ට කියන සතරවරන් දෙවියන් 4 දෙනා. ඒ සක් දෙවිඳුගේ අනින් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ගේ අනින් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන්නේ සතරවරන් දෙවියන්.
මේ සතරවරන් දෙවියන් සක් දෙවිඳුගේ අනින් තම තමන්ගේ දිසාවල් වල ආරක්ෂාවල් පිහිටෝල බෝසත් අම්මගේ හතර පැත්තෙන් මාස 10ම දරුවක් කුසේ වැඩිලා බිහි වෙන තෙක්ම බෝසත් අම්මගේ හතර පැත්තෙන් ආරක්ෂාවට වැඩ සිටිනවා. කුසේ වැඩෙන දරුවටත් බෝසත් අම්මටත් ආරක්ෂාවක් වගේම ගෞරවය පිණිස දෙවියන් හතර දෙනෙක් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියන් හතර දෙනා බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉන්නවා. බුද්ධත්වයට පත්වෙන ආත්මේ බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණයක්කි. ඊළඟට පිංගතුනේ බෝසත් මව බෝසතාණන් වහන්සේ කුසේ පිළිසිඳ ගන්නවා සමගම නිරායාසයෙන්ම උතුම් බ්‍රහ්මචාරී සීලේක පිහිටන තැනැත්තියක් බවට පත්වෙන. දරුවක් කුසේ පිළිසිඳගත් මොහොතේ නම් මවට විරාගී සිතුවයි රාග සිතුවිල්ලක් ඇතිවෙන්න ඇකෙන කොයිම වෙලාවක්වා. ඒකයි බ්‍රහ්මචාරි තමන්ගේ ස්වාමියටවත් පියරජ්ජුරුවන්ටවත් දේවී ඇසුරු කරන්න ලැබුන්නේ රාග සිතකින් සුද්දෝද රජතුමාටවත්. දරුවක් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ ඒ මාස 10 අම්මා බ්‍රහ්මචාරී කෙනෙක් හැටියටයි දරුවක් කුස දරාගෙන හිටියේ. බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේ නමක් මවකුසින් බිහි වෙනකොට උන්වහන්සේට ආශ්චර්ය අද්භූත කාරණයක් හැටියට මේක සඳහන් වෙනවා. ඒ මාස 10ම බෝසත් අම්මගේ ඇහැට පේන්නේ ප්‍රියමනාප රූපයක් මයි කිය. කනට ඇහෙන්නේ ප්‍රියමනාප ශබ්දයක්මයි. නාසයට දැනෙන්නේ ප්‍රියමනාප සුවඳක්මයි. දිවට දැනෙන්නේ ප්‍රියමනාප රසයක්මයි. කයට දැනෙන්නේ ප්‍රියමනාප රසයක්මයි කිය. තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ ප්‍රියමනාප ස්වරූපේ අරමුණුමයි කියනවා. දරුවක් කුසේ වැඩෙන කාලය තුළ බෝසත් අම්මට ගලාගෙන ඉන්න බලන්න කොච්චර ආශ්චර්යද කියලා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙකුට කොච්චර නම් දුක හිතෙනවා තරහ යනවා තමන් අමනාප දේවල් සිද්ධ වෙනවා සමහරු ඇඩූ කඳුලින් ඉන්නවා සමහරලාවට ගඳ වගේ දෙයක් පරිසරයෙන් එන දෙයක් ඇහැට පේන දේවල් සාමාන්‍ය කෙනෙකුට මොන තරම් මේ අරමුණු නිසා ජීවිතේ පීඩා දුක ඇති වෙනවා දාර දරුවෙක් කුසේ වැඩෙන කාලේ අම්ම කෙනෙක්. හැබැයි බෝසත් අම්ම කෙනෙකුට දරුවක් කුසේ වැඩෙන මාස 10ම කිසිම අරමුණක් නිසා දුකක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. හැම වෙලේම ප්‍රියමනාප ස්වරූපෙන්මයි කියන ඒ අරමුණු ගලාගෙන එන්නේ හිතට. කොච්චර ආශ්චර්යයක්ද. බුදු වෙන ආත්මේ බෝසත් පුතෙක් කුසේ දරාගෙන ඉන්නකොට උන්වහන්සේට පමණක් ආශ්චර්යමත් කාරණය. ඊළඟට සාමාන්‍ය අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරද්දී ඒ අම්ම දරුවක් කුසේ මාස 9ක් බොහෝ වෙලාවට අඩු මාසේ තමයි මාස 7න් දරුවෙක් බිහි වෙන්න පුළුවන්. මාස 9 තමයි බොහෝ දරුවෙක් කුස දරාගෙන ඉන්නේ අම්ම කෙනෙක්. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් හරියටම මාස 10ක් කුසේ වැඩිලා තමයි බිහි වෙන්නේ. ඒක බෝසතාණන් වහන්සේ නමකට ආශ්චර්ය කාරණයක්. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තට පස්සේ ඒ ආශ්චර්ය කාරණා අතර බෝසත් අම්මට කිසිම රෝග පීඩාවක් ඒ කාලය තුල වැළඳෙන්නේ නැහැ කියන අඩුම ගානේ නිකන් කැස්සක් අපහසුාවක් ඇතිවන නිකන් හෙම්බිරිස්සාවක් ඇඟට අපහසුාවක් අතපය වේදනාවක් සාමාන්‍ය දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙක් කොන්දරි දෙනවා අතපය රිදෙනවා දනිසි දිමිලා ශරීරයේ යම් කිසි අපහසුතාවක් උපදිනවා. හැබැයි බෝසත් පුතා කුස දරාගෙන ඉඳිද්දී ඒ අම්මට කිසිම විදිහකින් වේදනාවක් උපදින්නේ නැහැ කියලා. අපහසුතාවයක් උපදින්නේ නැහැ. කොච්චර පිනක්ද කියලා බලන්න. ඒ අම්මත් කල්ප ලක්ෂයක් පාරමී පුරලපු කෙනෙක් බෝසතාණන් වහන්සේ නමක් කුස දරා මේ කුස වැඩෙන්නේ සාරා සංඛ්‍යේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක් බුද්ධත්වයට පින තියෙන. ඒ පින් බලය නිසාම
කිසිම රෝග පීඩාවක් දරුව කුසේ වැඩෙන කාලි තුළ අම්මටවත් අර දරුවටවත් කාටවත් පීඩාවක් ඇතිවෙන්න ලෙඩකින්. ඊළඟට සාමාන්‍යෙන් ඔබ දන්නවා දරුවෙක් බිහි කරද්දි අම්ම කෙනෙක් මොන තරම් වේදනාව විඳිනවද. විශාල වේදනාවක්. සමහර අම්මල දරුව බිහි කරන්න ගිහිල්ලා මිය යන අවස්ථා තියෙන. වර්තමානය යම් යම් වෛද්‍ය විද්‍යාව දියුණුවත් එක්ක ඒ මාතෘ මරණ අනුපාතයම් පහළ මට්ටමක තිබුණට අතීතෙ බොහෝ මව්වරු දරුව බිහි කරන්න ගිහිල්ලා මිය ගිය. විශාල වේදනාවක්. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් කුසෙන් බිහිවෙන්න කිසිම වේදනාවක් දැනෙන් නැතුව කිය. හිතාගන්නවත් පුළුවන්ද. සාමාන්‍ය දරුවෙක් බිහි කරන ඉරියව්වෙන් නෙමෙයි බෝසතාණන් වහන්සේ නමක් බිහිවෙන්. ඊළඟට තවාශ්චර්ය කාරණයක් තමයි බෝසත් අම්මා කුසදිහා බලද්දි. තමන්ට පුුණ්‍ය ඉර්දියක් ලැබෙනවා දරුව කුසේ වැඩෙන කාලය තුළ හරියට රන් පලසක තැබූ මැනිකක් වගේ. තමන්ගේ කුසේ වැඩෙන බෝසතාණන් වහන්සේ කුසේ වැඩ ඉන්නවා තමන්ටම පේනවා කියන. එදකොට බලන්න අද වෛද්‍යවරු ළඟට ගිහිල්ලා එක්වර ස්කෑන් කරලා කුසේ වැඩෙන දරුව බලාගන්න අම්මල කොච්චරන ආසද පිරිමි දරුවිද ගෑනු දරුවේ ධනීමේ දරුව කොහොමද දැන් කොයි වගේද දැන් වැඩිලද. බෝසත් අම්මා කුසදිහා බලද්දි දරුව දකින්න ඕන කියෙන සිතුවිල්ලෙත් තමන්ගේ කුසදිහා බලද්දි. රන් පලසක තැබූ මැනිකක් පේනවා වගේ කුස විනිවිදගෙන දරුව කුසේ වැඩෙන ආකාර ඉතාම පැහැදිලිව බෝසත් අම්මට පේනවාකි. කොච්චර ආශ්චරයද. ඊළඟට පිංගතුනේ ඔබ දන්නවා එදා අපේ බෝසතාණන් වහන්සේ බිහිවෙන දවසේ ඒ කාලෙ තිබිච්ච මේ රාජකය කුල සිරිත් එදා තිබිච්ච සිරිතට අනුව දරුව බිහිවෙන්න ලංවෙනකොට ඒ මෑණියන්ගේ දෙමව්පියෝ ළඟට දෙව්දහපුරයට සුද්ධෝදන රජතුමා පෙරහැරින් පිටත් කරල ඇරියා. ඒ දරුව බිහිවෙන කටයුතු වෙනුවෙන්. මේ යන ගමනෙදි තමයි ලුම්මිනි සල්වනේ පසු කරගෙන මෙතනින් තම යන්න තියෙන දෙව්දාපුරයට. අර සල්වන්නේ ළඟින් යනකොට දේවියට සිතුවිල්ලක් ඇති වුණා මේ සල්ුවනට බැහැල ඇවිදින්න සල්මල් ටිකක් කඩාගන්න මේ උයන ඇවිදින්න ආසාාවක් ඇති වුණ. අර දෝලා ඔසවගෙන යන පිරිසට දැනුම් දුන්නට පස්සේ තමන්ගේ පරිවාර සේවිකාවන් එක්ක දෝලාවෙන් බැහැල දැන් අර උයනේ ඇවිදින. මෙහෙම යනකොට තමයි සල්මල් පිපිච්ච සල්ගහක් දැකලා මේ ගහළඟට ගිහිල්ලා අත්තක තියෙනවා මල් පිරිලා. දැන් ඔබට හිතේ ලංකාව අපි මේ සල් කියල දකින්නේ ඇත්තනම සල්ගස් නෙමෙයි. ඒ වෙන වර්ගයක්. ඒ මලනිකන් සල්මල වගේ වුණාට ඒ ගහ සල්ගසක් නෙමෙයි. ලංකාවේ සල්ගස්වල අපි සල් කියලා හිතාගෙන ඉන්න ලංකාවේ තියෙන සල්ගස්වල කඳේ තමයි මල්ලේ. හැබැයි එදා නියම සල්ගස්වල අතුවල අතු කෙලවර තමයි මල් පිපෙන්. දේවිය මේ අත්තක පිරිලා තියෙන මල් දැකලා තමන්ගේ අත ඉහලට දිගු කරා මල් ටිකක් කඩා අර අත්ත උඩින් තියෙන හැබැයි අත්තට අර මල් දිහාවට අත දිගු කරනකොට හරි ආශ්චර්යයක් ටිකෙන් ටික අත්ත පාත්වෙලා අතළඟටාව. මේ අත්ත අතින් අල්ලගන්නකොටම කුසට අමුත්තක් දැනුණ. දේවියට දැනුණ දරුව බිහිවෙන ලකුණා. ඉක්මනට පරිවාර කාන්තාවන් සේවිකාවට දැනුන් දුන ඒ ඉක්මනට ආරක්ෂාව සරසල වටතිර ඇදල දරුව බිහිවෙන්න කටයුතුවේ භූමියේ සූදානන් කරා. කිසිම වේදනාවක් නැතුව. අර අම්මා සල් අත්තක් අතින් අල්ලගෙන හිටගෙන ඉන්න ඉරියව් වෙදිම තමයි බෝසත් පුතා කුසින් බිහිවෙන්. සාමාන්‍ය දරුවෙක් බිහිවෙන ඉරියව්වක් නෙමෙයි. ඔබ දන්නවා සාමාන්‍ය අම්මලා ඊළඟට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් දරුවෝ ගැන යම් දැනුමක් තියෙන කෙනෙක් දරුවක් කුසේ වැඩෙනකොට දරුවෙක් කුස තුළ ඉන්නේ සාමාන්‍ය මේ භාවනා කරන ඉරියව්වකින් ඉන්නවා වගේ කුසේ ඉන්නේ නෑ.
හැබැයි අපේ බෝසතාණන් වහන්සේ බෝසත් අම්මගේ කුස තුළ වැඩ ඉඳලා තියෙන්නේ බද්ධ පරියන්කින් භාවනා කරන ඉරියව්වෙන් තමයි කියන බෝසතාණන් වහන්සේ කුස තුළ වැඩෙන්නේ. ඒක බුදු කෙනෙකුට පමණක් සාධාරණ ආශ්චර්ය කාරණයක්. දරුවා කුසේ වැඩෙන්නේ භාවනා කරන ඉරියව්වෙන්. දරුවා බිහි වෙනකොට හරියට අහසින් පහළට වඩිනවා වගේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්නේ දෙව්ලොවට වැඩම කරලා රන් ඉනිමගකින් දෙව්ලොවින් මනුලොවට වැඩිය. අන්න ඒ වගේ ඉහලින් පහළට පුංචි සිරිපතුල තමයි පහළට දිගු කරගෙන දරුවා මව්කුසින් බිහි වුණේ. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට හිස පැත්තෙන් තමයි දරුවා බිහි වෙන්නේ. වෛද්‍යවරු දරුවව එළියට ගන්න. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට ඔබ දන්නවා අර දරුවගේ මුළු ශරීරෙම ගැප් මල තැවරිලා කනේ නහයි කටේ හැම තැනම අර අම්මගේ මේ කුසේ තිබිච්ච මේ අසූචි ගැප් මල මේවා තැවරිලා දරුවා ඉපදිච්ච ගමන් වෛද්‍යවරු කරන්නේ දරුවා හෝදලා පිළිසිදු කරලා සුද්ධ කරනවා. බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙන්නේ ඉතාම පිරිසිදු විදිහට කියන. දැන් බලන්න හිතාගන්න පුළුවන් මේවා දැන් මේ වර්තමාන වෛද්‍ය කාරණා වෛද්‍ය විද්‍යාව වෛද්‍ය දැනුමත් එක්ක තර්ක කරන කෙනෙකුට ඒ ඔස්සේ මේ කාරණා හිතන කෙනෙකුට ඕවා කොහොම වෙන්නද ඕවා කොහෙද වෙන්නේ ඒ වගේ හිතෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආශ්චර්ය අద్භූත කාරණයක් කියලා කියන්නේ. ලෝකේ අනික් කාටවත් සාධාරණ නොවන දෙයක්. බුදු කෙනෙකුට පමණක් ඒත් හැම ආත්මිකම නෙමෙයි. බුදු වෙන ආත්මී. උන්වහන්සේ පාරමී පුරාගෙන බෝසතාණන් වහන්සේ හැටියට ආපු හැම ආත්මිකම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. සසර පාරමී සම්පූර්ණ කරලා බුදු වෙන ආත්මී බෝසතාණන් වහන්සේ නමකට බුදු වෙන ආත්මේ උපදිනකොට සාධාරණ ආශ්චර්ය කාරණය. අපේ බුදුරජාණන් වහන්සේට විතරකුත් නෙමෙයි. මේ විශ්වයේ යම්තාක් බුදුවරු පහළ වුණාද ඒ සියලු බුදුවරුන්ට මේ කාරණා සාධාරණයි. ආශ්චර්ය අද්භූත කාරණය. බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම දරුවා අතට ගත්තේ සක්‍ර දෙවියෝ. රන් දැලකින් පිළිගත්තා කියනවා බෝසතාණන් වහන්සේ. සක්‍ර දෙවියන්ගේ අතින් පිළි අරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කරා. අර බෝසත් අම්මගේ හතර පැත්තෙන් ආරක්ෂාවට හිටපු සතරවරන් දෙවියන්ගේ අතට පිළිවලින් බෝසත් පුතාව පත් කරන. ආපහු සක්‍ර දෙවියන්ගේ අතට අරගෙන බෝසත් අම්මගේ අතට දරුවා දෙනවා අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකෙ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටට පත්වෙන්න. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා. ලෝකෙ පහළ වුණා. බොහොම සතුට වෙන්න කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙන්න. දේවිය සතුටින් දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට. ඒ වෙලාවේ දරුවා බිමින් තියන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න කලින් පොළොවෙන් නෙළුම් මලක් මතුවෙන. බෝසත් පුතා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරනවා. පියවරෙන් පියවර මහ පොළොවෙන් නෙළුම් මල් මතුවුණා කියලා. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කළ සිංහනාදයක් කර අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මම ලෝකෙ අග්‍රතම කෙනා. මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා. මමයි මේ ලෝකෙ ශ්‍රේෂ්ඨතම කෙනා. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි ලෝකෙ පහළ වුණේ. පිංහතුනේ දීර්ඝ සසරි පාරමී පුරාගෙනෙන ආත්ම භාවල අපේ බෝසතාණන් වහන්සේ ආත්ම 3ක් ඉපදිච්ච ගමන් කතා කරා කියලා ඉතිහාස පොත්වල ධර්ම පොත්වල ජාතක පොතේ සඳහන් වෙනවා. එක් ආත්මයක් තමයි මහෝෂධාත්මය. බෝසත් පුතා කුසෙන් ඉපදිච්ච වෙලාවේ සක්‍ර දෙවියන් සඳුන් ගැටයක් අතට දෙනවා. මේ පුංචි පුතා අතේ අර සඳුන් ගැටේ මෙහෙම අතින් උන්ඩි කරගෙන ඉන්නවා. දරුවා දිහා බලලා අම්මා ආදරෙන් හුරතලයට අහනවා මොනවද පුතේ ඔය අතේ? අම්මා දිහා බලලා කිව්වා අම්මේ මේ මහා ඖෂධයක් කියනවා. ඉපදිච්ච ගමන් කතා කරා.
ඒ තමයි මහෝෂධාත්මය. ඊළඟට වෙස්සන්තරාත්මය ඉපදිච්ච ගමන් කතා කරපු ඊළඟාත්මය. වෙස්සන්තරාත්මේ දෙව්ලොවින් මනුලවට ආවම දන් දෙන්නම දාන පාරමී පුරන්න මාපු ආත්මය. දරුවක් කුසෙන් බිහිවෙනකොටම අම්ම දිහා බලලහන්නේ අම්මි දන් දෙන්න මොකුත් නැද්ද. දහසක් බැදි රන් කහවනු පොදයක් බෝසතාණන් වහන්සේගේ අතට ලං කරනවා. ඒ පුංචි අත් දෙකින් අරගෙන හේමම ළඟ හිටපු අම්ම කෙනෙකුට දන් දුන්න කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මය. ඉපදිච්ච ගමන් අම්මි දන් දෙන්න මොකුත් නැද්ද කියලා ඇහුවේ. ඉපදිච්ච ගමන් කතා කරපු දෙවනි ආත්මය. ඊළඟ ආත්මය තමයි බුදු වෙන ආත්මේ. එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් වෙසක් පුන් පොහෝ දවසේ ලෝකෙට බිහි වෙලා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කර අග්ගූ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව මේ සිංහනාදි කරගෙනමයි මේ ලෝකෙට පහළ වුණේ. අන්නේ නිසා බෝසත් උපත කියලා කියන්නේ ආශ්චර්ය අද්භූත කාරණා රැසක් එදිච්ච දෙයක්. පිංහතුන ඒ විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේ මවකුසින් බිහි වෙනකොට දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදිලා ගියා කියලා. ඔබ අහලා ඇති මහා ඝන අන්ධකාරය විතරක් තියෙන ලෝකාන්තරික කියලා නිරයක් ගැන අපේ දේශනාවල සඳහන් වෙනවා. ඒ අන්ධකාරයත් එක්ක අපායි දුක් විඳින නිරිසත්වයන්ට කෑගහන විලාප දෙන හඬ මිසක් ළඟ ඉන්න කෙනාවත් පේන්නේ නැහැ කියන අන්ධකාරය විතරයි. ඒ ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙලා ගියා කියනවා බෝසතාණන් වහන්සේ බිහි වෙනකොට කුසේ. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය ආලෝක ධාරා දසදහසක් ලෝක ධාතුවටම පැතිරිලා ගියා. දෙවිවරු සාදුකාර දිදී භූමාට දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට දෙවිවරු ප්‍රීතිඝෝෂා කරන්න පටන් ගත්ත. මහා වීරයන් වහන්සේ මව්කුසින් බිහි වුණා. දෙව් මිනිස් ලෝකයාට නිවන් මඟ පෙන්නලා දෙන මහා වීරයන් වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා. බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වෙච්ච වෙලාවෙම අහසින් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් මතුවෙලා මේ දෙක අහසේම එකට මිශ්‍ර වෙලා බෝසත් අම්මවත් පුතාවත් දෝවනී වුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ වගේ මහා ආශ්චර්ය කාරණා රැසක් යෙදිච්ච පුන් පොහොයක් තමයි ඉදිරියේ ළඟ අපිට එන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා කෙනෙකුට හිතෙනවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් 2019 වර්ෂයේ අපි දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරය අප්‍රේල් මාසයේ ලංකාවේ සිදුවනාට පස්සේ අප්‍රේල් 21 වෙසක් පොසොන් ඇසල ඔය මාස 3ේම අපේ පන්සල් අපේ ආයතන ධර්මදේශනා පින්කම් ඔක්කොම නැවැත්තුවා. පූජනීය තැන්වලටත් බෝම්බ ප්‍රහාර එල්ලවේ කියලා පොලිසිය යොදලා ඒ දවස්වල ඔබට මතක ඇති ඔබේ දරුවෝ පාසල් යද්දී අම්මලා තාත්තලා ගිහිල්ලා ඉස්කෝලේ ඉඳන් මුර කරා මාරුවට බය. ඒ නිසා 2019 වෙසක් පොසොන් ආදී පින්කම් අපිට නැති වෙලා ගියා. ගිය අවුරුදු 2020 මේ කාලේ වෙනකොට මාස 3-4ක් එක දිගට මේ වෛරසය නිසාම රට ලොක්ඩවුන් කරලා ඇදිරි නීතිය දාලා ඒත් වෙසක් පොසොන් ආදී පින්කම් සියල්ල පවත්වන්න බැරි කාලයක් ඇති වුණා. ආයෙමත් පිට තුන්වෙනි වතාවටත් 2021 සමහරට මේ වෙනකොට ඔබ හිතාගෙන ඉන්නේ නැති නේ අපිට දැන් නම් මේක අඩු වෙලා යනවා. දැන් ඉස්සරහට හරි අපිට ආයි පින්කම් කරන්න පුළුවන්. හැබැයි අනපේක්ෂිත විදිහට අපි කවුරුත් නොසිතපු විදිහට ඒක තමයි ලෝක ස්වභාවය. අපි බලාපොරොත්තු වෙච්ච දේ වෙනව නෙමෙයි. ආයෙමත් මේ භයානක වෛරසය තවත් දරුණු විදිහට පැතිරෙන්න ආරම්භ වෙලා. ඒ නිසා අපිට ඉදිරි මාසවල ඉදිරි දිනවල තව මාස ගණනාවක් වෙන්න පුළුවන්. අපි කවුරුත් කැපකිරීම කළ යුතුයි. ඒ නිසා ඔබ නිවෙස් වලටම වෙලා බණහන්. ඔබට ඕන තරම් ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. අහපු ධර්මෙ මෙච්චර කාලයක් අවුරුදු ගාණක් අහපු බණ දැන් ඔබ අවංකව ප්‍රායෝගිකව පුරුදු කරන්න උත්සාහයක් ගන්න. අවංකව පන්සිල් රකින්න ගෙදරට වෙලා හිටියත්
ඒ ශික්ෂාපද ගැන සිහියෙන් ඉන්න. මෛත්‍රිය වඩා පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී. මේ වෙලාවේ අපි මේ දකින දේවල් අපේ අසල්වැසි රටවල් වල මිනිස්සු මැරිලා පාරවල් දිගේ දරගොඩවල් ගගහ පුච්චන හැටි, තැන් තැන්වල පාරවල් වල ඉස්පිරිතාල ඉස්සරහා මිනිස්සු පණ යන හැටි, මේවා දකින්නකොට මිනිස්සුන්ට මරණ සතිය වැඩෙන්න ඕනේ. ඒ නිසා මරණය ගැන සිහි කරන්න. මට කවදක් කොතන කොයි මොහොතේ මේ වගේ අවාසනාවන් තියෙන නමකට මූුණ දෙන්න වේද කවුද අපි දන්නේ. ඒ නිසා ජීවිතයේ හැම වෙලාවෙම ඒ හැම මොහොතකම ධර්මී හිත පිහිටවාගෙන අප්‍රමාදීව ධර්මාවබෝධයට උත්සාහ කරන්න. ඉතින් අද දවසේ ඔබට මේ ඉදිරියේන වෙසක් මාසය මේ වෙසක් දින කීපයත් එක්ක වෙසක් සතියත් එක්ක බෝසතාණන් වහන්සේගේ ඉපදීම හා බැඳිච්ච ආශ්චර්යමත් කාරණා එකතු කරගෙන අද මේ ධර්ම දේශනාව කරේ. ඉතින් ඉදිරියේ මාසවල ධර්ම දේශනා ඉදිරි ධර්ම දේශනාවලත් අපිට සද්ධාව ඇති වෙන කාරණා අපි ඔබට ධර්ම දේශනාවලදී මාතෘකා කරන්න කල්පනා කරනවා. ඉතින් ඔබ නිතර බුදුගුණ හිතන්න, තුනුරුවන් වන්දනා කරන්න. බුදුගුණ කියන්නේ මහා පිනක්. මරණ මංචකේ බුදුගුණ මාත්‍රයක් සිහි වුණොත් කරපු දහසක් අකුසල් යටපත් කරගෙන මරණ මංචකේ හිත කුසලයක පිහිටවන්න නම් බුදුගුණ මනසිකාරය තරන් දෙයක් මේ ධර්මය විස්තර වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු බුදු මුවින්ම දේශනා කරා මයි සද්ධාමත්තම් ප්‍රේමමත්තන් සබ්බේතේ සග්ග පරාය. මහණෙනි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන සබ්බීතේ සංග පරායනගේ සියලු දෙනා සුගති පරායන වෙනවා. ඒ නිසා අවංකවම සද්ධාව දියුණු කරන්න. හිතට එකඟව අවංකව සිල් රකින්න. ප්‍රායෝගිකව ධර්මී පුරුදු කරන ප්‍රතිපත්තියේ හැසිරෙන බෞද්ධයෙක් බවට පත්වෙන්න. ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. මේ පවතින වසංගත තත්ත්වයේ ඉදිරියේ ඔබට ඔබේ ප්‍රියයන්ට හැම දෙනාටම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම තමන්ගේ ආරක්ෂාව සලසකින අන්න අයවත් ආරක්ෂාව සලසමින් ගුණධර්ම පුරාගෙන ධර්මානුකූල ආරක්ෂාවෙන් අපි හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින්ම හැම දෙනාටම ආශිර්වාද කරනවා.